ඔයගොල්ලන්ට එදා මම කළේ නාට්‍ය සහාය කරගනිමින් ජීවන ගැටලු විනිවිද දකිමු කියන එක නේද? ඒ පාඩම නේද කරේ? කොහොම මේ ළමයි කතා කරන්නේ නැද්ද? මාව ඇහෙනවද? ඔව්. ඒ සමානේ මොකද පුතේ කරපු මාතෘකාව? නාට්‍ය සහාය කරගමින් ජීවන ගැටලු විනිවිද දකිමු. ඔව්. ඕගලන්ට එකෙන් මං පොඩි මේ අභ්‍යාසයක් මොකද්ද? ඔව් ටීචර්. ඔව්. ඕගලන්ට එකෙන් මං පොඩි අභ්‍යාසයක් සිදුණු ගැටලුවක් දුන්නා. ඔව්. ඒක කරාද? ඔව් ටීචර්. ඔව් ටීචර්. හරි හොඳයි. දැන් පුතේ ඔයගලන්ට ගොඩක් අටවසරේදී මේ නාට්‍ය හා රංග කලාවට ගොඩක්ම තියෙන මේ නාට්‍ය පෙළ. ඒ කියන්නේ නාට්‍ය පෙළ කියන්නේ මොකක්ද? ඊළාට අපි නාට්‍ය පෙළක් ලියන්නේ කොහොමද? අන්න ඒ වගේ මේ නාට්‍ය පෙළ ගැන අධ්‍යයනය කරන්න තමයි ගොඩාක් තියෙන්නේ. තේරුණාද? ඒක නිසා මට හිතෙනවා මම දැන් ඔයගලන්ට ගිය සුමානෙට කලින් සුමානෙත් නාට්‍ය පෙළ ගැන පොඩ්ඩක් කරා. ඒ වුණාට ඔයගොල්ලෝ දැන් ආයි පාඩම් වල මේ නාට්‍ය පෙළ ගැන ඔයගොල්ලන්ට අර ටිකක් වැඩියෙන් එහෙම මේ අඩංගු කරලා තියෙනවා. ඒක නිසා අද අපි ඊට වඩා පොඩ්ඩක් නාට්‍ය පෙළක් ගැන කතා කරමු. හරිද? දැන් ඔයගොල්ලන්ගේ 11 O level විභාගෙදී අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ යම් සිද්ධියක කොටසක් දීලා ඊට පස්සේ එතන ඉඳන් ඒක නාට්‍යානුසාරයෙන් චරිත දාලා ඕගොල්ලන්ට කැමති විදිහට ඒ සිද්ධි නාමයක් එක්ක ඒක ගොඩනගන්න කියලා දෙනවා. ඒතර ගොඩක් වෙලාවට මම නම් හිතන්නේ ඕගොල්ලන්ට අර අදාළ ප්‍රශ්න ගානක් එනවනේ ප්‍රශ්න 7ක් දීලා 5ක් තෝරගන්න. අර ඒ වගේ එතකොට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ කරන ප්‍රශ්න 5 කරලා ඉවර වෙලා අමතර එකක් විදිහට අන්නේ නාට්‍යයක් ලියන ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියලා තියෙනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. මොකද එතකොට මේ නාට්‍ය පෙළක් ලිවීම තුළින් මේ ඔයගොල්ලන්ට ඒකේ මාතෘකාවක් දැමීමට ලකුණක් හම්බ වෙනවා. ඊළඟට අර චරිත වෙනම වම් පැත්තේ අයිනේ හරියට ඒ පිහිටුවීමට ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ සංවාද ගොඩනගලා තියෙන ආකාරයට ඊළඟට රංග විධානය යොදලා තියෙනවා නම් ඒකට ලකුණක් හම්බ වෙනවා. අර ඒ වගේ පිටපතේ අන්තර්ගතය කොහොම වුණත් අර ඒකේ ආකෘතියට ලැබෙන ලකුණු ගානක් ඕගොල්ලන්ට එකතු වෙනවා. ඉතින් එතකොට ඒක නිසා වැඩිපුර ප්‍රශ්නයක් විදියට ඒක කරලා තියෙන එකෙන් ඕගොල්ලන්ට වාසියක් වෙනවා. තනිකරම එක ප්‍රශ්නයක් වැරදුනොත් අර ලැබෙන ලකුණු ටික හරි ওই ප්‍රශ්නෙන් ලැබෙන නිසා. ඒක නිසා ඔයගොල්ලෝ මේ නාට්‍ය පෙළක් කියන එක මේ ඩ්‍රාමා කරන ළමයි විදියට පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. නාට්‍ය පෙළක් ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. මම කියන එක පැහැදිලි නේද? ඔව් ටීචර්. ඔව්. ඔව් ටීචර්. දැන් මේ මට කියන්න බලන්න දැන් කලින් කරපු පාඩම මතක නම් අපි මේ නාට්‍ය පෙළට කියන තව නමක් කියන්න බලන්න. ලේසිම ප්‍රශ්නයක් ඇහුවේ. නාට්‍ය පෙළ අපි හඳුන්වන තව නමක් තියෙනවා. කියන්න බලන්න මොකද්ද කියලා. පිටපත. ඔව්. නාට්‍ය පිටපතක් කියලා කියනවා. එතකොට පුතේ අපි මේ නාට්‍ය පෙළ නැත්නම් මේ නාට්‍ය පිටපතක් ලියනවා කියලා කියන්නේ මේ අපි නාට්‍යයේ තියෙන කතා වස්තුව අපේ ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන යනකොට ඒ සංවාද සහ ඒ ප්‍රේක්ෂාව ගොඩනගන්න අවශ්‍ය තොරතුරු අපි ඇතුළත් කරන ලියවිල්ලට තමයි අපි නාට්‍ය පෙළ කියලා කියන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ට ගැටලුවක් වෙයි. ඕගොල්ලෝ දන්නවා සංවාද කියන්නේ මොකක්ද කියලා. සංවාද කියන්නේ මොනකටද? දෙබස්. නාට්‍ය චරිත අතර ඒ සිදුවන කතා බහ නැත්නම් දෙබස් වලට තමයි සංවාද කියලා කියන්නේ. ඊළඟට පුතේ අපි ප්‍රේක්ෂාව කියන්නේ ඔයගොල්ලෝ ප්‍රේක්ෂාව 6-7 වසරවලදී ඒ වචනේ ඔයගොල්ලන්ට අහු වුණාද? නාට්‍යවලදී. මට මතක විදිහට නම් නැහැ. නෑනේ.
අපි පුතේ ප්‍රේක්ෂාව කියලා කියන්නේ මේ බලන ප්‍රේක්ෂකයන් ඉදිරියේ මොහොතින් මොහොත මැවෙන ඔව් ටීචර්. දර්ශනයට තමයි අපි ප්‍රේක්ෂාව කියලා කියන්නේ. දැන් අපි නාට්‍යයක් බලනකොට ඒකේ දැන් අපිට වේදිකාවේ මැවෙනවනේ එක එක දර්ශන තියෙනවා චරිතවිල්ල ළඟ රඟපානවා රංග භාණ්ඩ තියෙනවා ඒගොල්ලෝ ලස්සනට සැරසිලා තියෙනවා අන්න ඒ වගේ එක්ක ගීත ඉදිරිපත් වෙනවා අන්න ඒ වගේ වේදිකාවේදී මොහොතින් මොහොත මේ අපි ඉදිරියේ නැවෙන දර්ශනයට තමයි අපි ප්‍රේක්ෂාව කියලා කියන්නේ. එතකොට මේ ප්‍රේක්ෂාව ගොඩනගන්න අවශ්‍ය කරන ඒ තොරතුරු දෙබස් චරිත හැසිරෙන විදිය, ඒගොල්ලෝ අඳින පළඳින විදිය, ඊළඟට රංග විධාන අන්නේ සියලු දේම ඇතුළත් වෙන ලිඛිත ලියවිල්ල තමයි අපි මේ නාට්‍ය පෙළ නැත්නම් නාට්‍ය පිටපත කියලා කියන්නේ. එතකොට මම ඔයගලන්ට අර කලිනුත් කිව්වා මේ නාට්‍ය පෙළක් රචනා වෙන්න නම් ඒ වස්තු බීජයක් තියෙන්න ඕනේ. දැන් නාට්‍ය පෙළ රචනා කරනු ලබනුවේ නාට්‍ය පෙළ රචකයා විසින්. එතකොට එයාගේ හිතේ මොකක් හරි මේ වස්තු බීජයක් තියෙන්නට ඕනේ. ඔයගලන්ට මම කිව්වා නේද මේ අර මොකද කැලණිපාලම නාට්‍ය රචනා කරන්න මූලික වුණු සිද්ධිය එහෙම කිව්වා ටීචර්. ඔව්. එතකොට පුතේ අන්න ඒ වගේ මොකක් හරි සිද්ධියක් තියෙන්නට ඕනේ. එතකොට මේ නාට්‍ය පෙළක් රචනා කරන්න අපිට එක එක වස්තු බීජයන් පාදක වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒවෙන් කීපයක් තමයි අර මං කිව්වා වගේ ඔයගලන්ට ගිය සුමානෙදී තමන්ගේම අත්දැකීමක් පාදක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනින් කෙනෙකුගේ අත්දැකීමක් පාදක වෙන්නත් පුළුවන්. ඊළඟට අපි මේ ජීවත් වෙන මේ කාලයේදී මේ දකින්නට අහන්නට ලැබෙන මොකක් හරි කතා පුවතක් වෙන්න පුළුවන්. ඊළඟට අපි පත්තරයක දකින මොකක් හරි වාර්තාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට ඔය මොකක් හරි ඔය පිටු රටක සිදුවෙන අන්න ඒ වගේ දෙස් විදෙස් කතාවක් වෙන්න පුළුවන්. ඊළඟට මොකක් හරි අපි අහලා තියෙන සුරංගනා කතාවක් වෙන්නත් පුළුවන්. අපේ හිතට තදින් දැනුණු එහෙම අර අපි ගොඩාක් ආස හිතුණු ඒ වගේ සුරංගනා කතාවකුත් අපිට වේදිකා නාට්‍යයක් විදිහට එලි දක්වන්න පුළුවන්. ඊළඟට අපි පොඩි කාලේ අහලා තියෙන කතන්දර. අන්න ඒවත් වේදිකා නාට්‍යයක් විදිහට එලි දක්වන්න පුළුවන්. දැන් තොප්පි වෙලෙන්දා ඒ කතන්දරය අපි හැමෝම අහලා තියෙනවා. ඒක සෝමලතා සුබසිංහ මහත්මිය වේදිකා නාට්‍යයක් විදිහට ඒක නිර්මාණය කරලා තියෙනවා. නේද? ඒ වගේ ගමරාල දිව්‍ය ලෝකෙ ගිය හැටි අන්න ඒවා වේදිකා නාට්‍ය විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඔය එක එක ප්‍රස්තාව පිරුළු. දැන් ඔයගොල්ලෝ ප්‍රස්තාව පිරුළු කියන්න බලන්න ප්‍රස්තාව පිරුළු එකක් දෙකක් ගන්න. ඒවා මොනවද දන්න ප්‍රස්තාව? ගමරාල දිව්‍ය ලෝකෙ කියා වගේ. ඔව්. තව මොනවද? දිව්‍ය ලෝකෙ. ඔව් ගමරාල. සිනිකෑම් වගේ. ඔව්. අන්න ඒ වගේ පුහුල් හොරාකරෙන්ද නේද? ඊළඟට මොකක්ද අර ගඟටීනි කැපුවා වගේ අන්න ඒ වගේ විවිධ ප්‍රස්තාව පිළිබඳ කළුවා මාරපන්නියා ඔව් අන්න ඒ වගේ මේ මොකද අර මේ ගමරාලේ යකා බැඳගත්තා වගේ කියලා අර ඒක නම් ජන කතාවක්. ඒ ජන කතාව ඇසුරින් වේදිකා නාට්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ ප්‍රස්තාව පිරුළු ඇසුරෙනොත් අපිට වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට ජාතක කතා ඇසුරෙනොත් වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණ තමයි ওই මනමේ නාට්‍ය වේදිකා නාට්‍යෙම චුල්ල ධනුත්තර ජාතකය ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට මේ මොකද කදාවලුළු වේදිකා නාට්‍ය මොකද සේරිවාණි ජාතකය ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේ ඔය ලෝමහංස අන්න ඒ වගේ ජාතක කතා ඇසුරෙන් නිර්මාණය වුණු වේදිකා නාට්‍යත් ගොඩක් තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ ඕනෑම කතාවක් ඒ වස්තු බීජයක් කරගෙන අපිට වේදිකා නාට්‍යයක් රචනා කරන්න පුළුවන්. හරි? ඊළඟට අපි දැන් මෙහෙම වේදිකා නාට්‍ය පෙළක් රචනා කරනකොට ඒ නාට්‍ය පෙළ රචනා කරන කෙනා සැලකිලිමත් වෙන්න ඕන කරුණුත් ටිකක් තියෙනවා. එතකොට පළවෙනිම දේ තමයි ඒ තෝරාගත්ත ඒ කතාවස්තුවේ තියෙන සිද්ධි මාලාව එයා හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ සිදුවීම් ප්‍රධාන සිදුවීම් මොනවාද?
එතකොට ඒ සිදුවීම් වල ආරම්භය කොහොමද? අවසානය කොහොමද වෙලා තියෙන්නේ? දැන් මම ඔයගොල්ලන්ට කිව්වා අපිට මොකක් හරි කතාවක් ගත්තොත් ඒ කතාවේ ආරම්භයම වේදිකා නාට්‍යයේ ආරම්භයත් වෙන්න ඕනේ නෑ. මම ඔයගොල්ලන්ට උදාහරණ කිව්වා නේද? ඒකට උදාහරණ කිව්වා නේ පුතේ රත්තරන් වේදිකා නාට්‍ය එහෙම ඇසුරෙන්. ඔව්. එතකොට මේ ඒ සුමානි මං කිව්වා මොකද මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ මට මං හයේ අයටත් කරන නිසා පොඩ්ඩක් අර ඒගොල්ලන්ට කිව්වද ඔයගොල්ලන්ට කිව්වද කියන එක චුට්ටක් පැටලිලා තියෙන නිසා මට මතකයි මං කිව්වා වගේ මේ රත්තරන් වේදිකා නාට්‍ය සුරෙන් මේ උදාහරණය ඔයගොල්ලන්ට තමයි කිව්වේ. එතකොට මේ එහෙම අර කතාවස්තුවේ මේ ආරම්භයම වේදිකා නාට්‍ය ආරම්භය වෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් කතාවස්තුවේ අවසානයේනොත් අපි පටන් ගන්න වේදිකා නාට්‍ය ආරම්භ කරන්න. අපි රචනා කරන වේදිකා නාට්‍ය ආරම්භ කරන්න. හැබැයි එහෙම කරයි කියලා ඒක ප්‍රේක්ෂකයන්ට කිසිම ගැටලුවක් වෙන්නත් බෑ. එහෙම පැටලෙලි සහගත නොවන විදිහට ඒක අවසානයේදී අපි ගන්නා දෙය විසඳෙන විදිහට ඒ වේදිකා නාට්‍යයේ ඒතකොට පෙළ රචනා වෙන්නට ඕනේ. ඊළඟට ඒ අපි තෝරගන්න මේ සිද්ධිමාලාවේ තියෙන නාට්‍යෝචිත අවස්ථා විතරක් අපි වේදිකා නාට්‍යයට ගන්නට ඕනේ. මම කිව්වේ ඔයගොල්ලන්ට වේදිකා නාට්‍යක තියෙන්නට බෑ අනවශ්‍ය දේවල්. ඇතුළත් වෙන සංවාද ඒකට අත්‍යවශ්‍යම සංවාද විය යුතුයි. ඊළඟට ඒ අපි නිරූපණය කරන සිද්ධි මාලාව ඒ නාට්‍යයට අත්‍යවශ්‍යම සිද්ධි මාලාව විය යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ ප්‍රේක්ෂකයාට ඒක අර අපි කියන්නේ බෝරින් වෙනවා කියලා එපා වෙනවා බලාගෙන ඉන්න. මොකද වේදිකා නාට්‍යයක් කියන්නේ සාමාන්‍යයෙන් පැය දෙකකට දෙකමාරකට විතර ආසන්න කාලයක් වැඩිහිටි වේදිකා නාට්‍යයක් නම් මේ ප්‍රේක්ෂකයෙක් ඒ වාඩි වෙලා එදිසා බලන් ඉන්නවා. එතකොට අර කම්මැලි හිතෙන කිසිම නාට්‍යෝචිත බවක් නැති ගැටුමක් නැති අර එහෙම අවස්ථා බලන් ඉන්නකොට ඒක ප්‍රේක්ෂකයාට මේ ඒ කියන්නේ වින්දනයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ගන්න සිද්ධිමාලාවේ තියෙන නාට්‍යෝචිත අවස්ථා ටිකම මම ඔයගොල්ලන්ට ඉතා කියලා දුන්නා නාට්‍යෝචිත අවස්ථාවක් කියන්නේ මොකක්ද ගැටුමක් කියන්නේ මොකක්ද කියලා. අන්න ඒ වගේ අවස්ථා ටිකම තෝරගන්න සැලකිලිමත් වෙන්නට ඕනේ. ඊළඟට අපි තෝරගන්නේ වස්තු බීජයේ තියෙන තේමාවට අනුව අපි නාට්‍යයේ ශෛලිය තීරණය කරගන්නට ඕනේ. ඔයගොල්ලෝ දන්නවා නාට්‍ය ශෛලී දෙකක් තියෙනවා නාට්‍ය ධර්මී සහ ලෝක ධර්මී. එතකොට අපි තෝරගන්නේ කතාවස්තුවේ තියෙන තේමා මම එදත් කිව්වා ශෛලියට අනුව කොහොමද නාට්‍යයක් වෙනස් වෙන්නේ කියන එක. එතකොට අන්න ඒ වගේ මුලින්ම අපි හිතන්න ඕනේ මේක ශෛලිය මොකක්ද? සාමාන්‍ය නාට්‍ය ධර්මීය ශෛලියේ නාට්‍යවල නම් ගීත ගායනා බොහොම වැඩි. ලෝක ධර්මී වලත් තියෙනවා. හැබැයි නාට්‍ය ධර්මී වල සංවාද යන ස්වරූපය වෙනස්. ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඊළඟට පුතේ මේ අපි තෝරගන්න ඒ සිද්ධිමාලාවේ මුල මැද අග හොඳින් ගැලපෙන්න ඕනේ. ඊළඟට අත්‍යවශ්‍යම චරිත ටික විතරයි අපි මේ පිටපතට යොදා ගන්න. අනවශ්‍ය චරිත යොදා ගන්නේ නැහැ. ඊළඟට මේ නාට්‍යේන තේමාව නැත්තම් යටිපෙළ ඔයගොල්ලන්ට මම තේමාව ගැනත් පාඩමක් කරා. අන්නේ තේමාව නැත්නම් යටිපෙළ ගොඩනැගීම පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ නාට්‍යක තේමාවක් යටිපෙළක් කියලා කියන්නේ අපිට අර උඩින් පේන දේ නෙමෙයි. ඒ නාට්‍ය බැලුවයින් පස්සේ අපිට ඒ නාට්‍ය අභ්‍යන්තරයෙන් මොකක්ද අපිට ගන්න තියෙන දේ කියන එකයි. එතකොට අන්න ඒ වගේ ඕනම කෙනෙක්ට හොඳ ආදර්ශයක් වෙන ඒ වගේ ජීවිත අවබෝධය කුළුල් වෙන අන්න ඒ වගේ යටිපෙළක් තේමාවක් තියෙන්නට ඕනේ. ඊළඟට මේ මම මුලින් කිව්වා වගේ මේ චරිතවලට අවශ්‍ය වෙන සංවාදම විතරයි අපි යොදාගන්නේ. එහෙම නැතුව අර මෙතනට දැන් තව සංවාදයක් ආවනම් හොඳයි කියලා අර එහෙම නිකන් පාළු මකන්න වගේ එහෙම සංවාද අපි යොදාගන්නේ නැහැ. හරිද? දැන් පැහැදිලි වුණාද කියපු දේ? ඔව් ටීචර්. හරි. දැන් අපි ඔක පොඩ්ඩක් ලියා ගමු.
හොඳේ හරි අද දිනේ දාන්න හරි. දිනේ දාලා මාතෘකාව ලියා ගන්න පුතේ පෙළ රචනය plug එක පුරුල්ලේ හරිද ලිව්වද ඔව් ටීචර්. ආ ටීචර් ඔව් පෙළ රචනයට ලියා ගන්න පෙළ රචනය යනු පෙළ රචනය යනු ලලිත නාට්‍යේ ඔව් ඇහෙනව නේද මං කියන එක එහෙනම් ඔව් ටීචර් ටීචර්. පෙළ රචනය යනු නාට්‍ය මේ පොඩ්ඩක් ඔයගොල්ලන් කැමරාව ඔන් කරන්නකෝ අනේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මට මේ සතියකින් එන දවසේ හැංගිලා ඉන්නේ මොකෝ ඔව් පුතේ මොකද මේ කැමරා නැත්තේ අපේ නිහාර එන්න මහත් වෙනවනේ ඈ මොකද මේ ඈ නිහාර ගෙදරට වෙලා හොඳට කනවද සඳලි ඉන්නවා කුසලී ඔයා පුතේ අලුතෙන් නේද ආවේ ඩ්‍රාමා වලට නෑ ටීචර්. ඔයා හිටියේ එක්කෙනෙක් නේ මට නවෝද්ව පැහැදිලි නෑ පහන් සිතුම් මොකද අද පේන්නේ නැත්තේ සෙනුරිත් නෑ දෙව්මිකත් නෑ සජනත් නෑ හරි ලියන්න පෙළ රචනය යනු නාට්‍යයේ කතා වස්තුව ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමේදී ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමේදී සංවාද හා මිස් පන්තිවරණ ඉවර වෙන්නේ පුතේ 11:08 පැයයිනේ ඔයගලන්ට තියෙන්නේ මොකද්ද මං කිව්වේ ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමේදීද සංවාද ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමේදී සංවාද හා ප්‍රේක්ෂාව ප්‍රේක්ෂාව ලියන්න දන්නවද ගන්නවා ටීචර් කොම්බුවයි පයන්නයි රකාරාංශයේ උඩට හල් කිරීමයි ඊළඟට හල් කයන්නයි ඊළඟට මූර්ධජ ෂ නැත්තම් පයනු ෂ ඒ තාලුජ ෂ නෙමෙයි ප්‍රේක්ෂාව ගොඩනැගීමට අවශ්‍ය තොරතුරු ඇතුළත් ලියවිල්ල
තොරතුරු මොකද්ද මිස්? තොරතුරු ඇතුළත් ලියවිල්ල නාට්‍ය පෙළ ලෙස හඳුන්වයි. ඇතුළත් ලියවිල්ල නාට්‍ය පෙළ ලෙස හඳුන්වයි. හරිද? හරි ටීචර්. අලුත් ඡේදකින් පටන් ගන්න පුතේ. නාට්‍ය පෙළ ඒක ඩවුන්ලෝඩ් නෑ කමෙන්ට් ක්ලාස් එක ආයෙත් කමෙන්ට් නෑ. මේක ඩවුන්ලෝඩ් නාට්‍ය පෙළ රචනය කරනුයේ අයි පෙළ රචකයා කරනුවේ පෙළ රචකයායි. ඒ සඳහා වස්තු බීජයක් අවශ්‍ය වේ. මොකද්ද මිස්? ඒ සඳහා වස්තු බීජයක් අවශ්‍ය වේ. ඊළඟට පුතේ අනුමාත්‍රිකාවක් ලියා ගන්න. නාට්‍ය පෙළක් රචනා කිරීමට ඔය පහන් ලියන්නේ නැද්ද? නාට්‍ය පෙළක් රචනා කිරීමට පාදක වන මිස් ආයේ අනුමාත්‍රිකාවක් මම මේ කියන්නේ ලියා ගන්න. නාට්‍ය පෙළක් රචනා කිරීමට පාදක වන වස්තු බීජයන්. වස්තු බීජයන් පුතේ ඔයගොල්ලෝගේ ඔය ටයිම් අවුට් උනොත් ආයේ ලින්ක් එකෙන්ම ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න හොඳේ. හරි පළවෙනි එක තමයි එක දාලා ලියා ගන්න. ස්වකීය අත්දැකීම් හෝ මොකද්ද මිස්? ස්වකීය අත්දැකීම් හෝ ස්වකීය කියන්නේ තමන්ගේ කියන එක හොඳේ. ඔයාගේ වැඩේද? ඔව්. නෑ සර් කිව්වනේ ඉන්න දාලා තියෙනවා මේකයි පොලිටික්ස් ඒක මම බලන්න මම පොලිටික්ස් දීලා යන්නේ. ඊ අත්දැකීම් හෝ වෙනත් අයෙකුගේ අත්දැකීම්. ස්වකීය අත්දැකීම් හෝ වෙනත් අයෙකුගේ අත්දැකීම. ඩවුන්ලෝඩ් ලක් නෑ. මේ පුතේ මෙහෙම කරන්නකෝ. දැන් ගෲප් එකේ තියෙනමනේ ප්‍රශ්නයට එක. උත්තර දෙවන්නේ. දෙක
සමකාලීන කතා පුවතක්. මෙතන Bahasa තමයි. bahasa dalam. Ikman, tak kali mana? Bismillahirrahmanirrahim. සමකාලීන කතා පුවතක්. හරි මිස්. ඊළඟ එක පුවත්පත් වාර්තාවක්. ඒකද ලොකු අගුවෙන්නේ. Yes. හරි ටීචර්. Kamu dulu. ඊළඟ එක දෙස් හරි. විදෙස් කතාවක්. දෙස් විදෙස් කතාවක්. ඒකට දාන්න වෙනවා නේද? ඔව් මේකට දාන්න. මේසෙක මේල කවුදක් තියනව නේද? ඊළඟ එක සුරංගනා කතාවක්. මම යන්නද? Ini. හරි ටීචර්. ඊළඟ එක කතන්දර. හරි ටීචර්. ඊළඟ එක ප්‍රස්තාව පිරුළු. දෙපැත්තට දාලා ගත්ත හැකි නේද? Peluk. හරි ටීචර්. ඊළඟ එක ජාතක කතා. හරි ටීචර්. හරි ටීචර්. හරි. යටින් ලියා ගන්න මේ ආදී ඕනෑම කතාවක් අනිත් පැත්තට අපි අකින් දාන්න ඕනේ. අර කලින් printer එක වගේ නෙමෙයි. වස්තු බීජය කරගෙන දැන් මේ අනවදසේ පේපර් එක එහෙම එකක්ද මේ නැත්නම් හෙට දෙන්න ඕන එකද? කතාවක්. වස්තු බීජය කරගෙන නාට්‍යයක් රචනා කළ හැක. කලින් printer එකෙන් යාවුව හදාගන්න. Kali petrigian හා kali petrigian lagi ya, kuliah itu. කොලියනවා වැඩි. ඒ මේ තේරුමක් නැහැ නේ. ඇයි හැබැයි හරිද? කොපියෙන් ඉන්නනම් ඔක්කොම ලියලා ඉවරද? ආ. Betul banget. ඊළඟට පුතේ ආයි මාතෘකාවක් ලියා ගන්න. මාතෘකාවද ටීචර්? ඔව් මාතෘකාවක්. නාට්‍ය පෙළ රචනයේදී සැලකිලිමත් විය යුතු කරුණු. මිස් ආයි පොඩ්ඩක් කියන්නකෝ. නාට්‍ය පෙළ රචනයේදී Para sabis. සැලකිලිමත් විය යුතු කරුණු. හරිද? හරි ටීචර්. මම ඩවුන්ලෝඩ් කරලා ගත්තේ. Ini cerita dulu di siapa? Pada pilih. කුසල tool file managers download. හරි ටීචර්. හරි. පළවෙනි එක ලියන්න.
තෝරාගත් කතා වස්තුවේ ඒකේ නෑ දෙසගෙන තෝරාගත් කතා වස්තුවේ සිද්ධි මාලාව හොඳින් අධ්‍යයනය කිරීම. අනේ හරි ටීචර්. දෙක ප්‍රයිවට් ඕකේ නැකේ කවේ කපෙන්න. ඉන්පසු සමහර සර් මාරු වෙලා යනවා ඒක දැන් හරි පොඩේ පිටිපස්සට එන එකක් නේ කියලා මම කියන්නේ දැන්. ඔය ටික හරි. ඉන්පසු 8 විතරයි. එම සිද්ධි මාලාවේ ඇතුළත් page numbers බලන්න. ඔත්ල එම සිද්ධි මාලාවේ ඇතුළත් නාට්‍යෝචිත ලියන්න දන්නවද? මේල් එකට දැන් කොළඹ මෙල්ල. ඔව් ටීචර්. නයන්නට ඇලපිල්ල ඊළඟට කොම්බුවයි ටයන්නයි ඊළඟට යංශයයි යංශයට ඇලපිල්ලක් දාලා ඒක හල් කරන්න. ඊට පස්සේ චිත්ත නාට්‍යෝචිත අවස්ථා පමණක් තෝරා ගැනීම. හරිද පුතේ? නාට්‍යෝචිත අවස්ථා පමණක් තෝරා ගැනීම. හරි ටීචර්. පුන වස්තු බීජයේ ඇති වස්තු බීජයේ ඇති තේමාවට අනුව ඊළඟ සෙට් එක හරිද සර්? හරි තේමාව වස්තු බීජයේ ඇති තේමාවට අනුව නාට්‍ය ශෛලිය තෝරා ගැනීම. කරන්නේද? ඔව් දූ එනකොට අරකට එක්කම යවන්නේ නැති අර මුල් හතර විතරයි මට ඕනේ. අහා මේකේ මුල් හතර විතරයි සර්ට ඕනේ. නාට්‍ය ශෛලිය තෝරා ගැනීම. දැන් මම ෆෝවර්ඩ් කරේ සර් මට දීපු එක මේක. හරි ටීචර්. 4 මුල මැද අග කමද ලියන්නේ. මුල මැද අග. ඔය අපේ මුල මැද අග සිද්ධි හරිද පුතේ? ඇහෙනවද මාව? ඔව් මිස්. හරි. ලියුවද මුල මැද අග සිද්ධි මනා ලෙස ගැලපීම. ඒක ලියුවද? නෑ ටීචර්. ඔයගොල්ලෝ තුන්වෙනි එකෙන්ද පුතේ නැවතුනේ? ඔව් මිස්. 4 ලියන්න. මුල මැද අග සිද්ධි මුල මැද අග සිද්ධි ප්‍රස්තාරකල එහෙම නෙමෙයි. මනා ලෙස ගැලපීම. ගන්න එපාද? මනා ලෙස ගැලපීම. අර මේවේ කන්නත් දීලා ගියා. අන්න මේ සොනාලි මෙන්න ඒක හරි අපි ආ. පොතේ පොතේ ඊළඟට 5
අත්‍යවශ්‍ය චරිත පමණක් print out එකක් කරලා අත්‍යවශ්‍ය චරිත පමණක් ලියන්න. සර් ඔකොලෙන්න ඕනේ. අත්‍යවශ්‍ය චරිත පමණක් යොදා ගැනීම. යොදා ගැනීම. හරිද පුතේ? හරි මිස්. ඊළඟ 6 වෙනි එක නාට්‍යයේ තේමාව හා දැන් පාස් වෙනවා නම් මම පොතේ ගන්නවා. මේ මැඩම් කිව්ව සයින් කරගන්න ගත්තට පස්සේ මේ දැන් පාස් වෙනවා. ඔල්ලග ඉස්සුවේ කරන්නේ. ටීචර් ඊළඟ එකද? ඔව් 6 වෙනි එක නාට්‍යයේ තේමාව හා යටිපෙළ ගොඩනැගීම පිළිබඳව සැලකිලිමත් වීම. අපේ නෝන්නේ පිළිබඳව ඔය අපේ සැලකිලිමත් වීම. හරි. ඊළඟ එක හරිද? හරි ටීචර්. ඊළඟ එක පුතේ අන්තිම එක චරිත සඳහා අවශ්‍ය සංවාද ගොඩනැගීම. මිස් ඔය සටහන් PDF දානවද? දාන්න ඕනේ නෑනේ. ඔයගොල්ලෝ දැන් ලියා ගන්නවනේ නේද? දාන්න ඔව් මිස්. ඕනේද? ආ මිස්. නෑ දාන්නේ නෑ. ඔයගොල්ලෝ දැන් ලියා ගන්න. නැත්තම් මේගොල්ලෝ ලියන්නේ නැතුව ඒක දානකම් බලන් ඉන්නවා. අන්තිමට ඒ බලලා ලියන්නෙත් නෑ. ඒක නිසා දැන් ලියා ගන්න. හොඳේ? චරිත සඳහා අවශ්‍ය සංවාද ගොඩනැගීම. ඊළඟට පුතේ තව එකක් තියෙනවා. ඒක මට අමතක වුණා ලියන්න 8 වෙනි එක. සුදුසු පරිදි රංග විධාන යෙදීම. විධාන කිව්වම මහ ප්‍රාණ ද. හොඳේ රංග විධාන යෙදීම. රංග කිව්වම බිඳුව එන්නේ අල්නයන් නෙමෙයි. රංග විධාන යෙදීම. ඊළඟට පුතා මේ මාතෘකාවක් කියන නාට්‍ය පෙළක අන්තර්ගත ලක්ෂණ. ඒක මම ඔයගලන්ට මෙතන තියෙන ඔයගලන්ට තේරුම් කරපු නැති ටික තේරුම් කරන්නම් ලියා ගන්න. නාට්‍ය පෙළක සුදුසු පරිදි රංග විධාන යෙදීම. සුදුසු පරිදි රංග විධාන යෙදීම. ඊට පස්සේ මාතෘකාවක් ලියා ගන්න නාට්‍ය පෙළක අන්තර්ගත ලක්ෂණ. හරි මිස්. විහාරා ඩ්‍රාමවලට අලුතෙන් ආවේ මිස් මං හිටියා. 6 ඉඳන් හිටියද? ඔව් මිස්. මට ඔයා මතක නෑනේ පුතේ. මාත් එක කරාද 6 7 පන්තිවල?
නාට්‍ය කරේ මමද? 7 වසරින් ඉඳන් කරේ මේ ගිම්හානි මිස් එක්ක. 6 වසරේදී 6 වසරේදී ටීචර්ත් එක්ක කරේ. ආ 6 වසරේදී ටීචර්ත් එක්ක කරේ. මට ඔයා පුතේ මතක නෑ මේ කැමරාවෙන් පේන හින්දාද මන්දා. හරි. නාට්‍ය පෙළක අන්තර්ගත ලක්ෂණ ලිව්වද? ඔව් ටීචර්. ලියා ගන්න පළවෙනි එක සංවාද. සංවාද. ඕනනම් වරහණක් ඇතුලේ දාගන්න දෙබස් කියලා අමතක වෙනවා නම් දාගන්න. දෙවෙනි එක චරිත. තුන ගැටුම. හතර ගීත. ලෝකධර්මී නාට්‍ය පෙළක නම් ගීත කියන එක ඒ කියන්නේ අවශ්‍ය නම් ඇතුළත් කරන්න ඕනේ. ඒක ඇතුළත් වෙන්නම ඕනේ කියලා ගීතයක් එහෙම නීතියක් නැහැ. අර ගීතයක් ඉතින් ඇතුළත් වුණාම පොඩි විචිත්‍ර බවක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. දැන් නාට්‍ය ධර්මී වල නම් ඒ ගීත ඇතුළත් වෙන්න ඕනේ. ගීත වලින් තමයි ගොඩක් සංවාද කියවෙන්නේ. ඊළඟ එක අනුෂංගික කලාවන්. ඊළඟ ලක්ෂණය අනුෂංගික කලාවන්. අනුෂංගික කිව්වම මූර්ධජ ෂ නැත්නම් පයනුෂ ඊළඟ බිඳුව එන්නේ. අනුෂංගික කලාවන්. ඊළඟ එක තේමාව. හරි ඊළඟ ටීචර්. එක රංග විදාන. හරිද? හරි ටීචර්. දැන් ඔය ටිකෙන් ඕගොල්ලෝ දන්නේ නැති දේ මොනවද තියෙන්නේ? අනුෂංගික කලාව. අනුෂංගික කලාව. ආ සංගීත කලාව. ඔව් අනුෂංගික කලාවන් කියලා කියන්නේ පුතේ අපිට වේදිකා නාට්‍යයකට අත්‍යවශ්‍යම අංගයක්. ඕගොල්ලන්ට මම සතර අභිනය කරාද? කරා නේද? ඔව් මිස්. ඔව් ටීචර්. ඔව්. එතකොට ඒ සතර අභිනය යටතේ අපි ආහාරය අභිනය කියලා එකක් ඉගෙන ගත්තනේ. මතකයිද? ඔව්. ඔව්. ඔව් ටීචර්. අන්නේ ආහාරය අභිනයටම තමයි අපි ඒ කියන්නේ ආහාරය අභිනය යටතේ එන දේවල් තමයි මෙන්න මේ අනුෂංගික කලාවන් කියන එකට අයිති වෙන්නේ. ඒ කියන්නේ නාට්‍යයකට බැහැරින් එන ඒ සියලුම කලාවන්ට අපි අනුෂංගික කලාවන් කියලා කියනවා. දැන් උදාහරණ තමයි වේදිකා නාට්‍යයකදී අපි ගමුකු රංගාලෝකය නළු නිලියන්ට රඟපාන ප්‍රේක්ෂකයන්ට නළු නිලියන් හොඳින් පේන්න රංගාලෝකය අවශ්‍යයි නේද? එතකොට ඒ එක අනුෂංගික කලාවක් තමයි රංගාලෝකය. ඊළඟට නළු නිලියන්ගේ රංග වස්ත්‍රාභරණ. ඒගොල්ලෝ අඳින ඒවා, පළඳින ඒවා, අන්නේ සියලු දේම අනුෂංගික කලාවන්ට අයිති. ඊළඟට නළු නිලියන්ට දාන විස්මෝස්ත්‍ර නැත්නම් මේකප් එක. ඒකත් අයිති වෙන්නේ අනුෂංගික කලාවන් යටතට. ඊළඟට අපි මේ නාට්‍යයට උදව් කරගන්න සංගීතය. සංගීතයත් ඇතුළත් වෙන්නේ අනුෂංගික කලාවන්ට. ඊළඟට පසුතල නිර්මාණ. පසුතල නිර්මාණ කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අර නාට්‍යයක පසුතලයේ මේ සකසලා තියෙන විදිහ. නේද? පුටුවක් තිබ්බොත් ඒක පසුතල නිර්මාණයට අයිති. මේසයක් තිබ්බොත් ඒක අයිති. අන්න ඒ වගේ පසුතල නිර්මාණෙන්නෙත් අනුෂංගික කලාවන්ට. ඊට පස්සේ තව මොනවද අපි කියන කෝරියෝග්‍රැෆි නැත්නම් රංග වින්‍යාසය කියලා.
ඒක අයිති වෙන්නේ අනුශාංගික කලාවට. ඕගොල්ලන්ට පුතේ මෙහෙමයි අනුශාංගික කලා කියලා වෙනම පාඩමක් තියෙනවා. හොඳේ. ඒකෙදි මම මේ දේවල් ඕගොල්ලන්ට තවත් විස්තර ඇතුව පැහැදිලිව කියලා දෙනවා. දැනට මතක තියාගන්න අනුශාංගික කලාවන් කියලා කියන්නේ ඔන්න ඔය දේවල් වලට. ඊළඟට නර්තන නිර්මාණයක් ගත්තොත් ඒකත් වේදිකාවේ අනුශාංගික කලාවක්. ඊළඟට රංග භාණ්ඩ ඒ කියන්නේ නළු නිළියෝ පාවිච්චි කරන ඔය තියෙන්නේ මේ මොනවද කෝප්ප පිංගාන් ඊට පස්සේ දුන්න ඊතලය අන්න ඒ වගේ පාවිච්චි කරන මේ සියලුම රංග භාණ්ඩ අනුශාංගික කලාවන් තමයි අයිති වෙන්නේ. පැහැදිලිද දැන්? ඔව් හරි. ඊළඟ තව මොනවද ඔකේ අනිත් ටික ඔක්කොම දන්නවද? ගැටුම මං කියලා දුන්නා නේද? ගැටුමක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව කියලා දුන්නා. එහෙනම් පුතේ දැන් අදට තියෙන ඔයගලන්ට පාඩම ඔච්චරයි. දැන් පෙළක් කියන එක තව ටිකක් පැහැදිලි වුණාද? නාට්‍ය පෙළක් කියන්නේ මොකක්ද කොහොමද ඒක රචනා වෙන්න ඕනේ කියන එක මං හිතනවා පැහැදිලි වෙන්න ඇති. දැන් මේ 8 වසරේ අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ පුතේ ඕගොල්ලෝ සාර්ථක නාට්‍ය පෙළක් රචනා කරන්න පුළුවන් දරුවෝ බවට පත්වීම. මොකෝ අටේ මුළු පොතේම යන්නේ මේ නාට්‍ය පෙළ ගැන තමයි. ඊළඟට ඕගොල්ලන්ට නිර්දේශිත නාට්‍ය මං එදා කිව්වා නේද? මේ මොකද්ද මේ වලහා සහ මාෂා සර්ච් කරලා බැලුවද? බැලුවා ටීචර්. ඒක තියෙනවද පුතේ? තියෙනවා ටීචර් YouTube එකේ. ඔව්. ඒක දැම්මම ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ඒක රංග දක්වපු එකක් තියෙනවා නම් ඒක බලන්න. පිටපත තියෙනවා නම් පිටපතත් ඔයගොල්ලෝ print out ගන්න ඕනේ. රංග දක්වපු එකක් තියෙනවා ටීචර්. ඒක පිටපතක් ගන්න නැද්ද පුතේ? බැලුවා ටීචර් පිටපතක් නම් ගන්න නැහැ. නෑනේ එහෙම වුණොත් ඔයගොල්ලන්ට දැන් මල් ළඟ පිටපත තියෙනවා. ඊට පස්සේ අපි මොකක් හරි ක්‍රමයකින් පිටපත මේ ඔයගොල්ලන්ට දාලා එහෙම print out එකක් ගන්න බලමු. හොඳේ? ඒක ටිකක් තියෙනවා පොළ. ඔව් පොළ ගානක් තියෙනවා. එහෙම කරගන්න බලමු. එහෙනම් ඔයගොල්ලන්ට ආපහු ලබන බදාදා අඟහරුවාදා තියෙන්නේ හදිස්සියවත් පුතේ වෙලාව වෙනසක් වුණොත් දවසක් එක මම ඔයගොල්ලන්ට මෙසේජ් එක දානවා. ඒ වෙලාවට සම්බන්ධ වෙන්න. බොහෝ විට අඟහරුවාදට තියෙයි. එහෙම නැති වුණොත් ඒ මන් දාන වෙලාව බලලා ඔයගොල්ලන්ට ටයිම් ටේබල් එකේ ෆ්‍රී වෙලාවක් තමයි දාන්නේ. හොඳේ? එහෙම වුණොත් මොකද ලබන සුමානේ පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි වැඩ වගේකුත් යෙදිලා තියෙනවා. බොහෝ දුරට මම මේ වෙලාවටම කරන්න බලනවා. හදිස්සියවත් බැරි වුණොත් ඒ වෙන වෙලාවට සම්බන්ධ වෙන්න ඕනේ. හොඳේ? ආයිබෝවන් මිස්. හරි. එහෙනම් ආයුබෝවන්. ආයිබෝවන් teacher, thank you. Thank you teacher. ආයිබෝවන් ටීචර්. Thank you ටීචර්. Apa? ආයිබෝවන් ටීචර්. Thank you ටීචර්.